समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुक्खदम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से चत्तारिमानि व्यग्घपञ्चा पारिशुद्धिपदानि अङ्गानि तेन भगवता जानता पश्यता अरहता सम्मा सम्बुद्धेन सम्मदक्खातानि सत्तानं विशुद्धिया शोकपरिन्दवानां समतिक्कमाय दुःखदोमनस्सानां अर्थगमाय न्यायस्य अधिगमाय निब्बानस्य सच्चिकिरियाय कथने चत्तारो शीलपारिशुद्धिपदानि अङ्गं चित्तपारिशुद्धिपदानि अङ्गं दिट्ठिपारिशुद्धिपदानि अङ्गं विमुक्तिपारिशुद्धिपदानि अङ्गं පින්වත්නි අදත් මේ පොය දවසේ කෙරෙන ධර්ම දේශනාව තමයි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බෝධි යෝගාශ්‍රමේ ආරම්භ කරපු දවසේ ඉඳලම තුනක පමණ ධර්ම දේශනයක් පවත්වනවා. දායක දායිකාව අතත් නැතත් ඒක කෙරෙනවා. බොහෝ දෙනා Tamanට පින් සිද්ධ කරගන්න දායකත්වයේ ලබා ගන්නවා. අද දියගඩ සිරිපාල ගුරුගේ මහතා ඇතුළු පවුලේ හැමදෙනාම එකතු වෙලා කියනවානේ දායකත්ව ධර්ම දේශනා දායකත්ව පින්කමට. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු වශයෙන් ස්වාමීන් වහන්සේලාට සෙත්පැතීමටත් සැප්තැම්බර් මාස 8 වන දිනට මරලෝකපත් වී වසර 20ක් පිරෙනවා. දියකඩ අංග පන්ත 24 නිවසේ පදිංචිව සිටි
නැගිනුණා හෙට්ටිආරච්චි සමාදරණීය මෑණියන්ට. පී.පී. ජේම්ස් පෙරේරා ආදරණීය පියතුමාටත්, ගෝවින්ද රැටියල නාමල් සෙවණ නිවසේ පදිංචි සිට පරලෝකපත්, W.H. අල්විස්සෙන්යෝ ආදරණීය පියතුමාට, ඇගිනෝනා පාගුරාරච්චි මෑණියන්ට, මඩපාත ටී.පී. සිරිසේන මහතාගේ දෙමාපියන්ට හා සංසාරගත සියලු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් මේ සීල භාවනා කටයුතු කරන සැමටත් අප සැමටත් ධර්මාබෝධය ලැබේවා කියන බලාපොරොත්තු ඇති කරගෙන පින්වතුන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. පැයක පමණ කාල සීමාවක් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම හොඳින් අහලා දරාගෙන ඒ අනුව කටයුතු කරලා තමන්ගේ සීලාදී ගුණ තවදුරටත් වැඩි දියුණු කරගෙන ඉතා ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට අදිස්ථාන කරගන්නට ඕන. ඒ පින්වතුන් බලාපොරොත්තු වන තමන්ගේ මව්පියාදී ඥාති වර්ගයාටත් මේ උදාර කුසල බලයෙන් නිවන් සුවක් වේවා කියන පැතුමත් අපි සබා ගන්නවා. අද ධර්ම දේශනාවට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ අදාළ ධර්මයක් තමයි තෝරාගත්තේ. මේ කියන ලද කාලයේ ආනන්ද හාමුදුරුවෝ වැඩ සිටියේ කෝලිය කියන ජනපදවල. කෝලිය ජනපද. ඒ ජනපදවල තිබුණා සාපූග කියන ගම. සාපූග නමැති ගම වැඩ සිටියා. මේ සාපූග කියන ගමේ පිරිස ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට වැඳලා පැත්තක වාඩි වුණාම ආනන්ද හාමුදුරුවෝ මේ 아무තු ආරාධනාවක් නැතුවම මේ පිරිසට ධර්ම දේශනයක් ආරම්භ කළා. අන්න ඒක තමයි අද මේ මාතෘකාවට ගත්තේ. චත්තාරි මානේ ව්‍යග්ඝපජ්ජා ආරිසුද්ධි පදානියං. ව්‍යාග්‍ර පද්‍යයනේ මේ පාරිශුද්ධ ප්‍රධානයංග හතරක්. මෙතන ව්‍යග්ඝපජ්ජා කියලා ව්‍යාග්‍ර පාද්‍යනේ කියලා ආනන්ද හාමුදුරුවෝ ආමන්ත්‍රණය කළා මේ පිරිසට. මේ පින්වතුන් අහලා ඇති මේ ව්‍යාග්‍රපද්‍ය සූත්‍රය කියලා. ව්‍යාග්‍රපද්‍ය සූත්‍රය. මොකද මේ ව්‍යාග්‍රපද්‍ය කියලා කියන්නේ මේ කියන ගම මැදින් වගේ
ඉස්සර ගම නිර්මාණය කරන්නට ඉස්සෙල්ලා ගම හැදෙන්න ඉස්සෙල්ලා මේ ව්‍යාග්‍රයන් පියනගා ගිය පාරක් මාර්ගයක් තිබිලා තියෙනවා. ඔය හැමතැනම තා සූත්‍ර ගණනාවක් තියෙනවා ව්‍යාග්‍රපද්‍ය කියන වචනේ කියවෙන ඒ ඔක්කොගෙම තේරුම ඕක තමයි. ඔය ගම නිර්මාණය කරන්න ඉස්සෙල්ලා ගම මැදින් පාරක් තිබුණලු. විශාල පාරක් නෙමෙයි මේ අඩි පාරක් වගේ එකක්. ඔය පාරේ නිතරම මේ ව්‍යාග්‍රය ගමන් කරලා තියෙනවා. ව්‍යාග්‍රය පියනගලා තියෙනවා. ඒ තේරුමට අනුව තමයි ඒ ව්‍යග්ගපද්‍ය කියන පදයක් හැදලා තියෙන්නේ. ව්‍යාග්‍රයන් ගමන් කළ පාරේ හැදිච්ච ගම කියන තේරුමයි. ඒ ගමේ මිනිසුන්ට නම කියනවනේ. දැන් අදත් ඔය සමහර ගම් වල නම් කියනවනේ. මේ කෝට්ටේ නන්දා කියන ගමේ නමින් නන්ද තමතන්නේ. කෝට්ටේ නන්දා කියලා ඔහම තියෙනවනේ ගම් ඒ වගේ තමයි. මේ ව්‍යග්ගපජ්ජා කියලා ආමන්ත්‍රණය කළේ ව්‍යාග්‍රයන් ගමන් කළ මාර්ගයේ නිර්මාණය කළ ගමේ මිනිසු කියන තේරුමයි. ඒ අයට ආමන්ත්‍රණය කළ ආනන්දහාමුදුරුවෝ මේ විදිහට චත්තාරි මානි ව්‍යග්ගපජ්ජා පාරිසුද්ධි පධානයංගා ව්‍යාග්‍රපද්‍යයනේ මේ පාරිසුද්ධි පිරිසිදු භාවයට යන ප්‍රධානාංගය 4ක් තියෙනවා. ප්‍රධානියංග පිරිසිදු භාවයට පත් කර. මේ ගැනයි මේ ආනන්දහාමුදුරුවෝ දේශනා කරන්න සූදානම්. තමන්ගේ පවිත්‍රතාවයේ ගෙන දෙන ප්‍රධානාංගය කියන්නේ වීර්ය කිරීම. වීර්ය කරන එකට කියනවා ප්‍රධානියංග කියලා. පදන් වීර්ය වඩනවා කියන්නේ. ප්‍රධානියංග 4ක් තියෙනවා. පාරිශුද්ධ පධානියංගාන කියන්නේ මේ පිරිසිදු භාවයට පත් කරන අංග ප්‍රධානියංග 4ක්. මේ 4ක් ගැන තමයි මේ දේශනා කරන්න හදන්නේ ආනන්දහාමුදුරුවෝ. මොනෝද මේවා? ඒක කියන්නේ ඉස්සෙල්ලා කවුද මේවා දේශනා කළේ කියලා ආනන්දහාමුදුරුවෝ අදාරනවා. දැන් ඔය ආනන්දහාමුදුරුවෝ දේශනා කරන ධර්මات බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒවා හැටියට තමයි සලකන්නේ. ධර්ම භාණ්ඩාගාරිකනේ. උන්වහන්සේගේ වචන දේශනා ලෝකේ කවුරුත් පිළිගන්නවා. තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්බදක්ඛා. ඒ භාග්‍යවත් වූ අරහත්, ඒ භාග්‍යවත් වූ අරහත් වූ ඥානතා පස්සන සියල්ල දන්න සියල්ල දකින්න. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දකින්න. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ නුවණෙන් දැනගන්නවා. නුවණ නැමැති අතින් නිරීක්ෂණය කළ බලා ගන්නවා. ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ
සහත් අරහත් වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දක්නා වූ දන්නා වූ සම්මදක්ඛාතානි මනාකොට දේශනා. සම්මදක්ඛාත කියන්නේ මනාකොට දේශනා කර. දැන් ඔය හැම දෙයක්ම සම්මදක්ඛාත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන ඒවා මනාකොට දේශනා කර. නිවැරදිද? හරියටම දේශනා කරති. සම්මදක්ඛාත කියන්නේ ඒකයි. දැන් අර බොජ්ජංග වලක් තියෙනවා. සම්මදක්ඛාතා කියන්නේ. මේ සත්‍යමානි පස්සෙබ බොජ්ජංගා භගවතා ඥාන සම්මදක්ඛාතා කියන්නේ මනාකොට දේශනා. මේකත් එහෙමයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළ මනවද පාරිශුද්ධි පධානියංග 4. පිරිසිදු බවට යන වීර්ය කිරීම 4ක් කියලා තෝරගන්නත් පුළුවන්. පිරිසිදු කියනකොට මේ කය ශරීරය පිරිසිදු කරන්න නේද? ශරීරය පිරිසිදු කරන්න බෑ කිසි කෙනෙකුට කවදාවත්. මහ මොහොත තරම් ජලයකින් මහ මේරුව තරම් සබන් කටයක් අරගෙන හේදුවත් මේ ශරීරය පිරිසිදු කරන්න බෑ. කොහොමද පිරිසිදු වෙන්නේ? කුණුමයි තියෙන්නේ, කුණු ගොඩක්මයි. කුණු මස් ගොඩක්මයි. පිරිසිදු කරන්න බෑ. මේ හිත පිරිසිදු කරන්න. කයනේ. කය පිරිසිදු කරන්න බෑ ඉතින්. බලන්නකො කොච්චර හොදනවද පිරිසිදු වෙනවද? ඔය ඇඳුමක් බලන්න. දවස් දෙකක් තුනක් වොන්නම් නැන්දයි. ඊට පස්සේ ගඳයි. එහෙම නේද? ගඳයි දවස් දෙක තුනක් දිනකොට. මේ වැහි දවස් වලට නම් දවසමාරම් දිනකොටත් ගඳයි. මොකද ඒ ගඳ එන්නේ මේ ශරීරයේ ස්වභාවයෙන්ම තමයි. දුර්ගන්ධය. ශරීරය සුද්ධ කරන්න සමතෙක් නෑ කවුරුවත්. හිත සුද්ධ කරන්න. සත්තානං විසුද්ධිය. මනෝන්දේත සුද්ධ කරන්න. ශරීරයේ කිලුටු බැඳෙන්නමාගේ හිතෙත් බැඳෙනවා කිලිත් දේවා. මනෝන්දේ කෙලස් කියලා කියන්නේ හිත කිලුටු කරන ධර්ම. බුදුහාඳුරෝ වදාරලා තියෙනවා මේ මුල් හිත බොහෝම පවිත්‍රයි කියලා. ආගන්තුක වෙන උපක්ලේශයන්ගෙන් තමයි මේක අපිරිසිදු බලන්න. දැන් පුංචි දරුවෙක් ගැන බැලුවොත් ඉපදිලා දවස් දෙකක් තුනක් ගිය දරුවෙක් ගැන බැලුවොත් මේ අනුසය ධර්ම නම් තියෙනවා. ඒ වුණාට බ්‍රහ්මයා වගේ තමයි. ධ්‍යාන සමාපatti වලට සමවැදිලා ඉන්න කෙනෙක් වාගේ තමයි. ඒක පිළිසිදු. ධ්‍යාන සුවයෙන් ඉන්නා වගේ පුංචි දරුවා මොකුත් නෑ බාහිර මේ හිත කිලිටු වෙන්න දෙයක්. ඉතින් ඔහම දවසෙන් දවස ගත වෙලා හිටා ඊළඟට මේ බාහිරයෙන් ඒ දරුවාගේ මනස කිලිටු වෙනව නේද? ඔව් අම්මා අඳුරන්න පටන් ගන්නවා. ඔන්න අම්මට ආසාව. ටික දවසක් යනකොට අම්මා අඳුරන්න පටන් ගන්නවා. ඊළඟට කිරි අඳුරන්න පටන් ගන්නවා. ඒකට ආසයි. ගේනකොට අතපය ගහනවා මේකට ආසයි.
ඉතින් තව ටික ටික යනකොට ඔය කරගෙන ඒවා හෙල්ලෙන ඒවා එල්ලනවනේ. ඒවටත් ආසයි. කොහොම ටිකෙන් ටික ඉතින් දරුවා ලොකු වෙනකොට අමුතු ආසාවල් ඕවා එනවා. අන්න ආගන්තුකේ. ඒයන් තමයි මේක අපි නමුත් හිත පිළිසිතයි. සත්තානං විසුද්ධියා මේ සත්වයන්ගේ හිත පවිත්‍ර කිරීම සඳහා කය නෙමෙයි. හිත පිළිසිත කරන්නේ. හිතේ ඇති වෙනවා කෙලෙස්. හිත කෙලෙසෙන ධර්ම කියන්නේ හිත කිලිටි කරන ධර්ම. ඒවෙන් පිළිසිත කරන්නේ. සත්තානං විසුද්ධිය. ඊළඟට ශෝක පරිද්දවානං සමතික්කමාය. මේ ආනන්ද ආඳුරු වදාරන කාරණා හතරෙන් කෙරෙන ප්‍රතිඵලය තමයි. ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක කිරීම හඬා වැළපී. අර සන්තති අමත්‍ය ශෝක කලේ කතා දිගට කියන්න වෙලාව නැති. දාලංගන්න මැරිලා ශෝක කළානේ. පස්සේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළාම ඒව නැති වෙලා. පටාචාරාව අඬලා වැළපුණානේ. එක රැට කී දෙනෙක්ද? 6 දෙනෙක් කියන්නේ තමයි. දරුවන් දෙන්නයි, ස්වාමියායි, අම්මයි, තාත්තයි, සහෝදරයයි. ඔයවත් ඔයගේ එකක් වාර්තාගත වෙලා නැහැ. එක රැට 6 දෙනයි. දැන් වැළපුණානේ. බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ඒවා ඔක්කොම නැතුණා. මේ ධර්මයත් ඒක තමයි. ඒවා නැති කරන ධර්මයක් තමයි මේ ආනන්ද හාමුදුරුවෝ බදාරන්නේ. බුදුහාමුදුරන්ගෙන් අහගත්තු යා තමයි. ශෝක පරිද්දවානං සමතික්කම දුක්ඛ දෝමනස්සානං අත්තකම. ශරීරයේ ඇති වෙන දුක්, හිතේ ඇති වෙන ශෝකය, දොම්නස ඕව නැති කර ගැනීම. කායික දුක්, මානසික දුක්. කායේ කැපුම් පෙතුම් සිඳුම් ආදීන් දුක් වෙනවා. මනසට දුක් වෙනවා. ප්‍රිය වස්තු නැතිවීමෙන්. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා දෙවඟනන් 1000ක් පිරවලාගෙන උයනට ගියා. ටික වෙලා 500ක් මල් නෙලනවා සින්දු කියා. ටික වෙලාවක් යනකොට අඬක් නැහැ. බැලුවාම නිරයේ පදිලා ඒ 500. අනිත් 500ටයි Tamanටයි වෙන හැටි බැලුවාම ඒගොල්ලන්ටත් ඒකම වෙනවා. පස්සේ ඔන්න හිතේ දුම්නස ඇතිලා බුදුහාමුදුරුවෝ යාගේ ඇහිල්ල බණ ඇහුවා. එහෙම නේව නැති කරගත්තා. දුක්ඛ දෝමනස්සානං අත්‍යවක්ඛෝම නැති කරනවා මේ කියන කාරණා හතර. අතිපට්ඨානයටත් ඕකම තමයි දේශනා කළේ. ඥායස්ස අධිගමාය. න්‍යාය කියලා කියන්නේ මෙතන ආර්ය මාර්ගය. ඕක තමයි න්‍යාය ධර්මයේ මේ බුද්ධ ශාසනය. ආර්ය මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඥායස්ස අධිගමාය. ආර්ය මාර්ගය අවබෝධ කර ගැනීම. ආර්ය මාර්ග අවබෝධ වෙනවා. මේ කාරණා හතරෙන්. පස්වෙනි එක තමයි නිබ්බානස්ස ගච්ඡිතිය. නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා. අනානිසංස 5ක් දේශනා කළා. මේ පාරිශුද්ධ ප්‍රධානය අංග 4ක් තියෙනවා. මේ හතරෙන් කරන වැඩේ මොකද්ද?
පළවෙනි එක සත්‍යයෙන්ගේ හිත හොඳට පවිත්‍ර කරනවා. දෙවෙනි එක ශෝක කිරීම, හඬාවැළපීම් ඔක්කොම නැති කරනවා. තුන්වෙනි එක කයේ දුක්, හිතේ දුක් නැති කරනවා. හතරවෙනි එක ආර්ය මාර්ගයේ හිතේ පහළ කරනවා. පස්වෙනි එක නිර්වාණ අවබෝධය කරනවා. ආනිසංස කතමානේ චත්තාරි කවර සතරක්ද මේවා? පාරිශුද්ධි පදානිය. සීල පාරිශුද්ධි පදානියංගං, චිත්ත පාරිශුද්ධි පදානියංගං, දිට්ඨි පාරිශුද්ධි පදානියංගං, විමුක්ති පාරිශුද්ධි පදානියංගං. ඔහොමයි හතර දේශනා කොට. ඉතින් අපි එක එක අරගෙන බලමු මොනවද මේ කියලා තියෙන්නේ කියලා. සීල පාරිශුද්ධි පදානියංගං. ඉතින් ආනන්ද හාමුදුරුවම දේශනා කරනවා කතමංච යග්ගපජ්ජා සීල පාරිශුද්ධි පදානියංගං. ව්‍යාග්‍රපද්‍යේන. ඒ තේරුම කලින් කියලා දුන්නානේ. ව්‍යාග්‍රයෙන් ගිය මඟ හැදූ ගම තමයි ගමේ මිනිස්සු තමයි ව්‍යාග්‍රපත්‍ය කියලා කියන්නේ. මොකද්ද ව්‍යාග්‍රපද්‍යනේ? මේ සීල පාරිශුද්ධි පදානියංගය කියලා කියන්නේ. ඔන්න එක එක තෝරා දෙනවා. ඉද ව්‍යාග්‍රපඤ්ඤා බික්ඛු සීලවා හෝති. ව්‍යාග්‍රපද්‍යනේ මේ ශාසනයේ භික්ෂුව සිල්වත් වෙනවා. පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වාසය කරනවා. මේ භික්ෂුන් වහන්සේලාට තියෙන සීලයක් තමයි. ආචාර ගෝචර සම්පන්නෝ, ආචාරයෙන් ගෝචරයෙන් යුක්ත වෙලා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාමි, ස්වල්ප දේ පවා බය දකිමින් සමාදාය චෙක්කති සික්ඛාපදේ. ශික්ෂාපදයන් මනාකොට සමාදන් වෙලා වාසය කරනවා. දැන් මෙතෙන්දී පුංචි ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් දේශනා කළේ. දැන් භික්ෂුන් වහන්සේලා ටිකයි ඉන්නේ, ගේ පින්වතුන් වැඩි. ගේ පින්වතුන්ට නැද්ද මේක ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් කියලා? ගේ පින්වතුන්ට ඉතින් ගේ පින්වතුන්ටත් කියනවා. දැන් ප්‍රාතිමෝක්ෂ කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. එකක් තමයි මේ සතර ආපාදුකෙන් මුදවනවා කියන්නේ. සතර ආපාදුකෙන් මුදවන සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ. එතකොට ගේ පින්වතුන්ට ප්‍රාතිමෝක්ෂය තමයි නිත්‍ය පංච සීලය. මොහේත අෂ්ටාංග ඕක තමයි ප්‍රාතිමෝක්ෂය. ඔය නිත්‍ය පංච සීලෙන් පොහොය අෂ්ටාංග සීලෙන් සතර ආපාදුකෙන් මිදෙන්න පුළුවන්. ඒකෙන් මිදෙන්න පුළුවන්. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. පොඩි එකක් නෙමෙයි. ඔය සමහර දෙවඟනෝ මහානුභාව සම්පත් අනුභව විඳිනවා. ඉතින් මොගලන් හාමුදුරුවෝ වැඩි වෙලාවෙ අහනවා මොකද්ද කරපු කර්මයේ උත්තර සම්පතක් ලබන්නේ. සමහර උත්තර දීලා තියෙනවා මම කොහොමදවත් බොරුවක් කිව්වේ නැහැ. ඔන්න ලැබිච්ච විපාක. සමහර පංචශීලයේ ආරක්ෂා කළ වෙන මොකුත් නෙමෙයි. පංචශීලයේ ආරක්ෂා කළ දෙවිය වෙලා.
බලන්න කියලා කොච්චර බලයක් තියෙනවද කියලා. හතර ආපා දුකින් මිදෙන දෙවිය වෙලා. ඒ නිසා මේ පංචශීලයට කියන්න පුළුවන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. හතර ආපා දුකින් මුදවන සීලයක් තමයි. ඉතින් මෙතන භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් දේශනා කළා දීපින් උතින්ගේ වශයෙන් ඔය විදිහට ගන්නට ඕන. මේක තමයි සීල පාරිශුද්ධිය. සීල පාරිශුද්ධිය. අයං උච්චති ව්‍යග්ගපජ්ජා සීල පාරිශුද්ධිය. ව්‍යාග්‍ර පද්‍යයනේ මෙන්න මේක තමයි සීල පාරිශුද්ධිය කියලා කියන්නේ. ඊළඟට ඉති ඒව රූපින් සීල පාරිශුද්ධිය. අපරිපූර්ණං පරිපූර්ණස්සා. ඔන්න එක සම්පූර්ණ වෙලා නැත්නම් සම්පූර්ණ කරගන්න. සීල පාරිශුද්ධිය. පරිපූර්ණං තත්ත පඤ්ඤාය අනුග්‍රහස්ථාන. ඒක සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඒ තන ප්‍රඥාවෙන් විදර්ශනා ප්‍රඥාව. නිකන්නේ විදර්ශනා භාවනා කළා ඒකට අනුග්‍රහ දෙන්න ඕන. අනුග්‍රහ දක්වන්න. යෝච තත්ත උස්සාහෝච වායාමෝච එගන ව්‍යායාම කිරීම උස්සාහෝච උත්සාහවන්ත වීම උස්සෝල්හිත උස්සෝල්ල කියන්නේ තර උත්සාහයම අධික බව අපපටිවාණී නොනවතින වීර්ය සත්‍යෙච්ච සම්පජන්න සිහියයි නුවණ ඔන්න ඒ ටික මේකට යොදවනවා. අයං උච්චති ව්‍යග්ගපජ්ජා සීල පාරිශුද්ධි පදානයි. ඔන්න සීල පාරිශුද්ධිය සඳහා ගන්න බීරිය ගැන තමයි වදාළේ. සීල පාරිශුද්ධි ප්‍රධානියං. 아무තු ගැටලුවක් නැහැ ගැඹුරක් නැහැ තේරෙන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. සීල පාරිශුද්ධියයි ඒ සීල පාරිශුද්ධිය පවත්වා ගැනීමට ගන්න සීලියයි. ඔක තමයි සීල පාරිශුද්ධි ප්‍රධානී අංග කියලා කියන්නේ. ප්‍රධානී අංග කියන්නේ බීඩිය ගන්න එකට කියන නමක් තමයි. දැන් මෙතන කිව්වනේ යෝච තත්ත වායාමෝච උත්සාහෝච උස්සෝල්හිච අපටිවාණීච සත්‍ත්‍ය සම්පජාඤ්ඤං කියලා පද ගණනාවක්. එකට ව්‍යායාම කරනවා උත්සාහවන්ත වෙනවා. දැඩි උත්සාහය ගන්නවා. නොනවතින වීර්යය ගන්නවා. සිහිනෝන පිහිටෝන ওই ටික තමයි. අන්න ඕක තමයි සීල පාරිශුද්ධි ප්‍රධානියං. සීල පාරිශුද්ධිය ඇති කර ගැනීමට ගන්න බීරිය කියන එකයි සාමාන්‍ය තේරුම. අය පළවෙනි එක. ඊළඟට කතමංච ව්‍යග්ගපජ්ජා චිත්ත පාරිශුද්ධි ප්‍රධානයි. ව්‍යාග්‍ර පද්‍යයනේ සීල මේ චිත්ත පාරිශුද්ධි ප්‍රධාන අංගය කියන්නේ මොකක්ද? චිත්ත පාරිශුද්ධි. දැන් සීල පාරිශුද්ධි කියන්නේ සීලය පිරිසිදු කිරීම. චිත්ත පාරිශුද්ධි කියන්නේ චිත්ත පිරිසිදු කිරීම. චිත්ත පිරිසිදු කිරීම. චිත්ත පාරිශුද්ධි. ඒකත් අපි කියවලම බලමුකෝ මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා ආනන්ද ආමඳුරු.
ඉද ව්‍යග්ගපඤ්ඤා බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජති. ත්‍යාග්‍රපාද්‍යේනි මේ ශාසනයේ භික්ෂුව කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා සරල වශයෙන් ගන්නකොට විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ පංචාංගයෙන් යුක්ත වූ ප්‍රථම ඥානෙ උපදවාගෙන ඒකට එළඹ වාසය. ප්‍රථම ඥාන මේ සමාධියනේ. ප්‍රථම ඥාන ඉතින් කොහොමද ප්‍රථම ඥානයෙන් හිත පිරිසිදු වෙන්නේ? කොහොමද වෙන්නේ? කොහොමද වෙන්නේ බලන්නකො කල්පනා කරලා. ප්‍රථම ඥානයෙන් හිත පිරිසිදු වෙන්නේ කොහොමද? මොනවාද හිත නිතරම අපිරිසිදු කරන ධර්ම? ධර්ම තියෙනවා පහක්. මොනවද? මොනවද? නීවරණන්. ඔය කෙලෙස් වලින් ප්‍රබලම පස් දෙනා තමයි නීවරණ කියන්නේ. ඒවා තමයි නිතරම මේ හිත කිලුටු කරලා දාන අපිරිසිදු කරන ධර්ම. නීවරණ. අන්නේ නීවරණ වල කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා පහයි. මේ නීවරණයන් ඈත් කළා නේද සමාධියක් උපදවන්න ඕන. පුළුවන් දෙයක තියෙද්දි බෑ. ඒවා තියෙද්දි බෑ. ඒවා තියෙද්දි සමාධියක් උපදවන්න බෑ. ඒවා ඈත් කරන්න ඕන. ඒවා ඈත් කරන්නට කාරණා පහක් මෙතනම වදාළ උපකාර වෙනවා. මොනවද? විතරක, චාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. දැන් අතන තියෙනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා පහයි. ඒ පහ තල්ලු කරලා දාන්නේ පළවා හරින්නේ මොනවයින්ද? විතරක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ පහෙන්. මේ පහෙන් අර පහ පළවා හරිනවා. අන්න එතකොට ලෞකික වශයෙන් හිත පිරිසිදු. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මෙතන අර ව්‍යග්ගර පද්‍යයෙන්ට ඔය හතරම දේශනා කළා. ඔය පළවෙනි එක. උවගෙන විස්තරයට යන්න කාලේ නෙවෙයි. ඊළඟට දෙවෙනි එක. ද ව්‍යග්ග පඤ්ඤා විතක්ක විචානාරං වූපතම අජ්ජත්තං සම්පාසාදනං චේතසෝ ඒකෝදි බව අවිතක්කං අවිචාරං විවේකජං පීතිසුඛං සුඛයඥානං උපසම්පatti. එතකොට විතරක විචාර දෙක අයින් කරනවා. අයින් වෙනවා භාවනා කරගෙන යනකොට මේ ඈත් වෙලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ මොනවද? පහෙන් දෙකක් ගියහම මොනවද ඉතුරු වෙන්නේ? ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ඔන්න ඒ තුන ඉතුරු වෙනවා. අර දෙක නැති වෙලා යනවා. නිකන් නැති වෙන්නේ නැහැ. භාවනා කරනකොට ඒ භාවනා කරන එක්කෙනාට භාවනාව දියුණු වෙනකොට එපා වෙලා හිතෙන් අයින් වෙලාම යනවා. ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා තුනක් ඉතුරු වෙනවා. ඒක තමයි දෙවෙනි ධ්‍යානය. අතර ගැනම ආනන්ද හාමුදුරුවෝ මෙතෙන්දී දේශනා කළා. ඊළඟට තුන්වෙනි එකේදී මොකද වෙන්නේ? ප්‍රීතියට මොකද වෙන්නේ? ඔව් ඒකත් අයින් වෙලා යනවා.
ප්‍රීතියත් මහා ඕලාරික ගොරෝසුයි මහා කරදරයි කියලා හිතලා ඒක නිකම්ම ඈත් වෙලා යනවා. ඒකට ඉතුරු වෙන්නේ සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකයි ඉතුරු. සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්ත තුන්වෙනි ධානය උපදවා ගන්නවා. දෙවෙනි ධානය බොහොම සුවදායක ඒවා තමයි. ඊළඟට තවදුරටත් භාවනා කරගෙන යනකොට මේ සුඛය කියන එකත් මහා ගොරෝසු අවදාරික එකක්. ඒකත් අයින් වෙන්න භාවනා කරනවා. භාවනා කළාම ඉතුරු වෙන්නේ මේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයෙන් උපේක්ෂාවක් ඇති වෙනවා. සුඛස්ස පහානා දුක්ඛස්ස පහානා සැප දුක් දෙකම ප්‍රහාණය කළා. පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම කලින්ම සොම්නස් දුම්නස් දෙක නැති කළා. ඊළඟට උපේක්ඛා සති පාරිසුද්ධ සතුත්ත්‍ඥානං සම්පatti උපේක්ෂාවෙන් පිරිසිදු හතරවෙනි ධානයට ලැබ වාසය කරනවා. ඔන්න හතර. ඕක තමයි මෙතන දේශනා කළේ චිත්ත පාරිශුද්ධිය ඇටියට. එතකොට පළවෙනි ධානයෙන් මොකද වෙන්නේ? නීවරණ පහ අයින් කළා දානවා. දෙවෙනි ධානයෙන් විතරක විචාර දෙක අයින් වෙනවා. තුන්වෙනි එකේදී ප්‍රීතිය අයින් වෙනවා. හතරවෙනි එකේදී සුඛය අයින් වෙනවා. ධාන හතර. ඔන්න ඕක තමයි අං උච්චති වියග්ගපජ්ජා චිත්ත පාරිශුද්ධ. මෙන්න මේකයි වියග්ගපද්දේනේ චිත්ත පාරිශුද්ධිය කියන්නේ. චිත්ත පාරිශුද්ධිය. ඒකට දැන් හිත හොඳටම පිරිසිදු වෙලා. ඔය හතරවෙනි එකට කියනවා මේ ආනෙන්ජ සමාධිය. අපට හරි ශක්තිමත්. හරිම ශක්තිමත්. සමාධියට සමවැදුනහම මේ සබ්දයක්වත් ඇහෙන්නේ. ගෙරුවත් ඇහෙන්නේ හරියට සමාධියට හිටියා. ගොරෝල අකුණු ගැහුවා ඇහෙන්නේ. ඒ තරමට හිත එකඟයි. ඉතින් ඕක තමයි චිත්ත පාරිශුද්ධ. අයං උච්චති වියග්ගපජ්ජා චිත්ත පාරිශුද්ධ. ඉති ඒව රූපෙන් චිත්ත පාරිශුද්ධින් අපරිපූර්ණං වා පරිපූර්ණස්සාමි පරිපූර්ණං වා තත්ත තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමි. යෝච තත්ත ඡන්தோච වායාමෝච උත්සාහෝච උත්සෝල්දේච අපටිවානීච සත්‍ය සම්පජඤ්ඤ. අයං උච්චති වියග්ගපජ්ජා චිත්ත පාරිශුද්ධ පාරිය. අර කියාපු සමාධිය උපදවාගෙන නැත්නම් උපදවා ගැනීමට වීර්යය කරනවා. උපදවාගෙන නම් ඒකට විදර්ශනා ප්‍රඥාවෙන් අනුග්‍රහ දක්වනවා. යම් කිසි ගැන ඡන්දයක්, ව්‍යායාමයක්, උත්සාහයක්, දැඩි උත්සාහයක්, නොනවතින වීර්යයක්, සිහියක්, නුවණක් තියනවාද මෙන්න මේක තමයි චිත්ත පාරිශුද්ධ පදානය. ගැඹුරු නෑ ඔක තේරුම් ගන්න පුළුවන්. චිත්ත පාරිශුද්ධ පදානය. ඒක හදා ගැනීමට වීර්ය ගන්න. චිත්ත පාරිශුද්ධ පදානය. තුන්වෙනි එකත් විස්තර කළා වදාරන. දැන් හතරක් කිව්වනේ, හතරෙන් දෙකක් කිව්වේ තුන්වෙනි එක. කතමංච ව්‍යග්ගපජ්ජා දිට්ඨි පාරිශුද්ධ පදානය. දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමට ප්‍රධානියන්ගේ වීර්ය ගන්න එක කොහොමද ව්‍යාග්‍රපද්ධිය?
ඉද ව්‍යග්ගපච්චා බික්ඛු ඉදං දුක්ඛන්ති යතහ භූතං පජානා. අයං දුක්ඛ සමුදෝති යතහ භූතං පජානා. අයං දුක්ඛ නිරෝධෝති යතහ භූතං පජානා. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතහ භූතං පජානා. ඔය කියන්නේ මොනවද? චතුරාර්ය සත්‍ය ධර්මය. ඉදං දුක්ඛන්ති යතහ භූතං තත්තාකාරයෙන් නේම ආකාරයෙන් මේක දුකයි කියලා අවබෝධ කරගන්න. දෘෂ්ටිය. සම්‍යක් දෘෂ්ටි ඒකයි මෙතන කියන්නේ. දිට්ඨි පාරිශුද්ධ. සම්‍යක් දෘෂ්ටියෙන් මෙන්න මේක දුකයි. මොකද්ද දුක? මොනවා දුක? ඔය තියෙන ඔක්කොම දුක් ගොඩවල් තමයි. ඈ වාඩි කරවලා තියෙන්නේ ඔක්කොම දුක් ගොඩවල්. සැප ගොඩවල් නෙමෙයි. සැපස්සේ කලාතුරකින් තියෙනවා. වැඩි හරියක් දුක් ගොඩවල් තමයි. දුක් ගොඩවල්. මේක තමයි දුක. බලන්නකො වාඩි වෙලාවක් ඉන්න බෑනේ. වැඩි වෙලාවක් Tamanට ඕන හැටියට පුළුවන්. එහෙම කියන්න බෑ. මෙතනම දුක. පංච උපාදානස්කන්ධය තමයි ඔය දුක් කියලා බුදුහාමුදුරන්ට ඉවර කරන්න බෑනේ. කෙලවරක් නැහැ. 12ක් විතර කිව්වා. ජාති ජරා ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණම්පි දුක්ඛ සෝක පරිදේව දුක්ඛ දෝමනසෝ කියලා හිතන් අන්තිමට ඉවරයක් කරන්න බෑ. කතියදාස් ගානේ. ඔව් කෙටියෙන්ම පංච උපාදානස්කන්ධය දුකයි කියලා බලන්න. ඒක ඉවර කරන්න බෑ කියලා. ඕක තමයි දුක. ඉදං දුක්ඛන්ති යතහ භූතං පජානාති. ඕක දැනගන්න ඕන. මේ ජීවිතේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා නියම ආකාරයෙන් ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම දැනගන්න තේරුම් ගන්න. ඒකයි මෙතන වද. ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඇත්ත වශයෙන්ම දුක. අයං දුක්ඛ සමුදයෝති යතහ භූතං පජාන. මේක තමයි දුක් එක්දීම හේතුව. මොකක්ද ඒක? දුක් ඉපදවීමේ හේතුව තණ්හාව තියෙන හින්දා තමයි මේ දුක ඔක්කොම උපදින්නේ. තණ්හාව නිසා තමයි මේ පංච උපාදානස්කන්ධයක් ආයි ලබා ගන්න. තණ්හාව නිසා. ඒකට දුක උපදවන්නේ ඒක තමයි. දැන් රහතුන් වහන්සේලාට තණ්හාව තියෙනවද නැද්ද? නෑ. තණ්හාව නැහැ. දැන් අපි නම් මැරෙනවා, උන්වහන්සේලා පිරිනමනවා. ඒකට තණ්හාව නැහැ. ඒකට උන්වහන්සේලාට ආයි ඕනේ නැහැනේ පංච උපාදානස්කන්ධය ලබා ගන්න. ලබා ගැනීමට උවමනාවක් නැහැ. තණ්හාව නැහැ. ඒ නිසා අල්ලගන්න එකක් නැහැ. අල්ලගන්න එකක් නැහැ. මොකක්ද අල්ලගන්නේ? මොනවත් අල්ලගන්නේ. සීනං පුරාණං අයි කියන කරතන සූත්‍රය. පරණේ ඔක්කොම ඉවරයි. නවං නත්ති සම්භව. දැනුත් කුසල කුසල් මුකුත් නුවත්. ඊළඟට සීනං පුරාණං නවං නත්ති සම්භවං විරක්ත චිත්ත ආයතිකේක. මතු භවයන් පිළිබඳව හිත වෙන් වෙලා තියෙනවා. ඒ හීන බීජ
ඔක්කොම කර්ම බීජ ඔක්කොම ඉවර කරනවා. අවිරුල්ලි ඡන්දේ කැමැත්තක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා නිබ්බන්ති දීලා. අතයි මේ පාලන විද්‍යාව වගේ නිවිලා. ඒ තණ්හාව නැති වුණාම එහෙමයි. දැන් අනාගාමී ශ්‍රාවකයාට තණ්හා චුට්ටක් තියෙනවා. ඒ නිසා ආයු උපදිනවා. බුද්ධාවාතේ හෝ උපදිනවා. සකට සකරදාගාම පුත්‍යලට ටිකක් තියෙනවා. නවත කාම ලෝකෙට එනවා. සෝවාන් පුත්‍යලටත් තියෙනවා. එයා ඉතින් වාර 7ක් වෙනකම්මත් වෙනවා. සකට වට එන්නේ මොකද? තණ්හාව නිසා. අයං දුක්ඛ සමුදයෝති යත භූතං පජා. මෙන්න මේක තමයි දුක් ඇති කරන හේතුව. තත්කාකාරයෙන් අවබෝධ කරගන්න. කොහෙන් කරකෝල බැලුවත් මේ පංච උපාදානස්කන්ධය ඇතික ගොඩ නඟලා දෙන්නේ කවුද? තණ්හා, ආසාව. අයං දුක්ඛ නිරෝධෝති යතහ භූතං පජානාත්. මේ දුක් නැති කිරීමයි කියලා තත්වාකාරයෙන් අවබෝධ කරගන්න. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යතහ භූතං පජානාත්. මේ දුක් නැති කිරීමේ මාර්ගය කියලා එකක් තේරුම් ගන්න. එතකොට චතුරාර්ය සත්‍ය. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. ඔය හතර තේරුම් ගන්න. ඕක තමයි අයං උච්චති ව්‍යග්ගපච්චං දිට්ඨි පාරිසුද්ධි. යන්න දෘෂ්ටිය පිරිසිදු වෙන තැන උතන තමයි. ඉති ඒව රූපෙන් දිට්ඨි පාරිසුද්ධියෙන් අපරිපූර්ණං වා පරිපූර්ණස්සාමි පරිපූර්ණං වා තත්ත සත්ත පඤ්ඤාය අනුග්‍රහිතාමි. ඒක සම්පූර්ණ වෙලා නැත්නම් සම්පූර්ණ කරගන්න ඕන. සම්පූර්ණ වෙච්ච එකක් නම් විදර්ශනා ප්‍රඥාවෙන් අනුග්‍රහය දක්වනවා. යෝච චත්ත ඡන්දෝච වායාමෝච උස්සාහෝච උස්සෝල්හීච අප්පටිවානිච සතිච සම්පජඤ්ඤං අයං උච්චති ව්‍යග්ගපඤ්ඤා දිට්ඨි පාරිශුද්ධි පදාය. අර උත්සාහය කියාපේකම තමයි. ඒ පිළිබඳව ඡන්දය, කැමැත්ත, ඕනකම, උත්සාහය, දැඩි උත්සාහය, නොනවතින වීරිය, සිහිනුවන ඔය ටික තමයි. ඕක තමයි දිට්ඨි පාරිශුද්ධි ප්‍රධානයන්. දැන් ඔන්න තුනක් කියවුවා. අතමංච ව්‍යග්ගපඤ්ඤා විමුක්ති පාරිශුද්ධි ප්‍රධානයන්. ව්‍යග්ගපද්දේනේ මේ විමුක්ති පාරිශුද්ධියට ප්‍රධාන අංගය කියන එක මොකක්ද? මේ හතරෙන් එකක් වදාරනවා. සකෝසෝ ව්‍යග්ගපද්දා ආර්ය ශාවකයන්. එතන ආර්ය ශාවකෝ කියලා පටන් ගන්න. ආර්ය. එමෙනා සීල පාරිශුද්ධි ප්‍රධාන අංගේන සමන්නාගත. අන්න දැන් සීල පාරිශුද්ධි ප්‍රධාන අංගේ යුක්ත වෙනවා. එමෙනා චිත්ත පාරිශුද්ධි ප්‍රධාන අංගේන සමන්නාගත. චිත්ත පාරිශුද්ධි ප්‍රධාන අංගයෙන් සමන්විත වෙනවා. එමෙනා දිට්ඨි පාරිශුද්ධි ප්‍රධාන අංගේන සමන්. මේ දිට්ඨි පාරිශුද්ධි ප්‍රධාන අංගේන සමන්විත වෙනවා. රජනීයේසු ධම්මේසු චිත්තං විරාජේති. අන්න විමුක්තිය හදන හැටි. මොනවාද රජනීය ධර්ම කියන්නේ? හිත ඇලෙන බැඳෙන ධර්ම. ඒකට කියනවා රජනීය ධර්ම කියලා. මොනවද? ඕවත් ඉතින් ඉවරයක් නෑනේ අනේ කියලා ඉවරයක් කරන්න බෑ. ඒකෙන්ද බුදුහාමුදුරුවෝ 6කට වර්ග කළා නිකන් හිටියා. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම 6යි. මුළු තුන් ලෝකෙම තියෙන තේරම ධර්ම ඔය 6ට ඇතුළත් වෙනවා.
එන්න නාංගම් කියලා ඉවර කරන්න බෑ. එතකොට රජනීයේසු ධම්මේසු කියන්නේ සිත ඇලෙන බැඳෙන ධර්ම තමයි යොවුවා. හරියට තීනුවන පිහිටෙව්වේ නැතිනම් රූප දර්ශනවල හිත බැඳෙනවා. ශබ්ද ධර්මයන් හිත බැඳෙනවා. ගන්ධය, රසය, පොට්ටබ්බය ධර්ම කියන හිතේ ඇති ඕවා හිත බැඳෙනවා. රාජනීය ධර්ම කියන්නේ ඒකයි. හැරෙන බැඳෙන ධර්ම. ඉතින් රාජනීයේසු ධම්මේසු චිත්තං විරාජේති. ඒ ඇලෙන බැඳෙන ධර්මයන්ගෙන් හිත වෙන් කරනවා. විරාජේති. ඇලෙන්න දෙන්නේ නැහැ. ඇලෙන්න දෙන්නේ කියන්නේ මෙතන. විමුක්ති කියන්නේ ඒක තමයි. ඇලෙන්න දෙන්නේ නැහැ. එතකොට විමෝචනීයේසු ධම්මේසු චිත්තං විමුචේති. මුදවාගත යුතු ධර්මයන් පිළිබඳව හිත මුදා ගන්නවා. සෝ සම්මා විමුක්තිං කුසති. අන්න විමුක්තිය ලබා ගන්නවා. විමුක්තිය ලබා ගැනීමට මෙතන වදාළේ රජනීයේසු ධම්මේසු චිත්තං විරාජේ. සිත ඇලෙන බැඳෙන ධර්මයන්ගෙන් හිත වෙන් කර ගන්නවා. මුදා ගන්නවා. විමෝචනීයේසු ධම්මේසු චිත්තං විමෝචේති. හිත මුදවාගත යුතු ධර්මයන් කෙරෙහි හිත මුදා ගන්නවා. එතකොට තමයි විමුක්තිය ලැබෙන්නේ. සෝ සම්මා විමුක්තිං කුසති. සම්මයක් විමුක්තිය ලබා ගන්නවා ස්පර්ශ කරනවා. ඕක තමයි විමුක්තිය කියලා. එතකොට හිත කෙලෙසුන්ගේ මුදා ගැනීම. හිත ඇලෙන බැඳෙන ධර්මයන්ගේ මුදා ගැනීම. මේක මේ සංසාර පුරුද්දට ඇලෙනවනේ බැඳෙනවනේ. හරි අමාරුයි කියන්නේ ඒකයි. අද මේ කෙනෙකුගේ පුද්ගලික වැරද්දක් නෙවෙයි. එදා ඉඳලා මේ ආපු විදිහට මේ කියාපු රූප සද්දාදී අරමුණු වලට බැඳෙනවා. ඇලෙනවා බැඳෙනවා. සමහර විට Tamanට ඕනකමකුත් නැහැ මට ඇලෙන්න බැඳෙන්න. ඒ වුණාට හිත ඇලෙනවා බැඳෙනවා. සංසාර පුරුද්ද, පරණ පුරුද්දට. ඕකනේ අමාරුම දේ. දැන් මේ තනත්තා රජනීයේසු ධම්මේසු චිත්තං විරාජේ. අන්න හිත ඇලෙන බැඳෙන ධර්ම වලින් හිත වෙන් කර ගන්නවා. විමෝචනීයේසු ධම්මේසු චිත්තං විමෝචේති. මුදවාගත යුතු ධර්මයන්ගෙන් හිත මුදා. සෝ සම්මා විමුක්තිං කුසති. මනාකට විමුක්තිය ලබනවා ස්පර්ශ. දැන් මෙතන විමුක්තිය කියන්නේ කෙලෙසුන්ගෙන් මිදීම. එතකොට අදහස් කරන්නේ මාර්ගඵල ධර්ම තමයි. මාර්ග ඥානයේදී තමයි හිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ. එතකොට මාර්ගය ගත්තාම ඉතින් ඵලයත් ඒ ළඟම තමයි. තුන් හතරවෙනි එකෙන් කියන්නේ මාර්ගඵල. තුන්වෙනි එකෙන් ඉදං දුක්ඛං යථා භූතං පජානාති කියන කොටසෙන් ඉති වෙනත් තැන් වල ඇටියට එතනින් කියවෙන්නේ සෝවාන් වීම. සෝවාන් වෙච්ච පුජ්‍යලයා තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් ওই විදිහට දකින්නේ. ඉතිරි ටික තමයි මේ හතරවෙනි එකෙන් කියන්නේ. සකටදාගාමි, අනාගාමි, අරහත්. ඔක්කොම ටික තමයි මේ හතරවෙනි එකෙන් කියවෙන්නේ. අයං වච්චති ව්‍යග්ඝපජ්ජා විමුක්ති පාරිශුද්ධි. ව්‍යාග්‍ර පජ්ජේනේ විමුක්ති පාරිශුද්ධිය කියන්නේ මෙන්න මේක තමයි.
ඉති ඒව රූපෙන් විමුක්ති පාරිශුද්ධින් අපරිපූර්ණං වා පරිපූර්ණස්සා. මේ විදිහේ විමුක්ති පාරිශුද්ධිය සම්පූර්ණ වෙලා නම් සම්පූර්ණ කරගන්න ඕන. පරිපූර්ණං වා සත්‍ය පඤ්ඤාය අනුග්‍රහිස්සා. සම්පූර්ණ වෙලා තියෙනවා නම් විදර්ශනා නුවණින් ඒකට අනුග්‍රහය දක්වන්න ඕන. සකෘදාගාමි අනාගාමි වෙලා නම් ඒකට අනුග්‍රහ දක්වන්න ඕන. රහත් වෙලා නම් ඕන කමක් නැහැ. අනුග්‍රහය. එහෙම අනුග්‍රහය දක්වනවා කියලා යෝත තත්ත ඡන්தோච වායාමෝච උස්සාහෝච උස්සෝල්ලීච අප්පටිවාණිච පතිත සම්පජඤ්ඤං කයං උච්චති වියග්ගපච්චා විමුක්ති පාරිශුද්ධි පදානි. ව්‍යාග්‍ර පද්දේනේ විමුක්ති පාරිශුද්ධි පදානියන්ගේ කියන්නේ මේකයි මේ කියාපු විමුක්තිය සඳහා. ඡන්දය කැමැත්ත ව්‍යායාම ගන්න. උත්සාහවන්ත බලවත් උත්සාහය. නොනවතින වීර්යය සිහිය නුවණ මෙන්න මේ ටික ගන්නකොට මේක තමයි විමුක්ති පාරිශුද්ධි පදානියන්ගේ කියලා කියන්නේ. එතකොට මේ ආනන්ද හාමුදුරුවෝ කෝලිය ජනපදයේ සාපූග කියන ගමේ ඒ සාපූගය කියන ගමේ අයට තව නමක් කිව්වා ව්‍යග්‍රපජ්ජා කියලා. ව්‍යග්ගපජ්ජා ව්‍යාග්‍රයෙන් ගිය පාරේ හදාපු ගම. ඒකට ඒ ගමේ අයට කියන ව්‍යග්ගපජ්ජා. ඒ අයට මේ පාරිශුද්ධ පදානාංගය 4ක් දේශනා කළා. ඉතින් මෙතන අමුතුවෙන් ධර්මාභෝධ වෙච්ච බවක් මොනවත් ඉතින් පෙන්නලා නැහැ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළ එකක් වගේම තමයි. අඩුවක් නැහැ. මේ සාපූග්‍ය කියන ගමේ ව්‍යග්‍රපජ්ජ කියන මනුෂ්‍යයන්ට ආනන්ද හාමුදුරුවෝ මේ පාරිශුද්ධ ප්‍රදාන්‍යංග 4ක් මේ දේශනා කර බදාලා. මේක අදී කාලේ ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පාරිශුද්ධ ප්‍රදාන්‍යංග 4 පාරිශුද්ධිය සඳහා වීර්ය ගැනීම පිළිබඳව තමයි මේ ආනන්ද හාමුදුරුවෝ දේශනා. ඉතින් හැමදෙනා මේවත් හිතට අරගෙන තම තමන්ගේ බණ භාවනා කටයුතු කරගෙන වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන ඒ ශාන්ත ප්‍රණීත උතුම් අමා මහ නිවන් දකින්න වීර්ය වඩන්නට ඕන.